අද දවසෙත් ඔබ සියලු දෙනා සමග එකතු වන්නේ ඒ ෆේස් ටු ෆේස් වැඩසටහන. අදත් අපි විශේෂයෙන්ම ඔබ සියලු දෙනාට මතක් කරන්නට ඕන 2015 අවසාන අඟහරුවාදා දවස එහෙම නැත්නම් මේ වසර සඳහා අපිට වෙන් වෙලා තියෙන අන්තිම අඟහරුවාදා දිනය නිසා අද අපි විශේෂයෙන් මේ පහුගිය වසර තුල දේශපාලන වශයෙන් සහ රටේ ආර්ථිකමය සමාජයේ සහ සියලු වගකීම් සහිතව සිදුවන ශ්‍රී ලාංකීය ලංකාව ගැන කතා කරන්නට අදත් අපි සූදානම් වෙලා සිටිනවා. අපගේ මැදිරියට අද ආරාධනා කරා ප්‍රවීණ දේශපාලන විචාරක ඒ වගේම මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන කුමාර චාපා බණ්ඩාර මැතිතුමාව අපි එතුමාව පිළිගන්නවා. අයිබෝන්. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කතා බහ යෙදෙන්නට තීරණය කරේ අද අවසාන අඟහරුවාදා දවස නිසා මේ ෆේස් ටු ෆේස් වැඩසටහනෙන් පහුගිය වකවානුව තුළ පහුගිය වසර තුළ එහෙම නැත්නම් 2015 ජනවාරි 1 වෙනිදා සිට ජනවාරි අද 29 වෙනි දින දක්වා රටේ ඇතිවෙච්ච තත්ත්වයත් මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය විදේශගත ශ්‍රී ලාංකිකයන්ට කුමන ආකාරයෙන් බලපානවද මේ බලපෑම තුළ 2016 වර්ෂයේ කොයි ආකාරයෙන්ද අපිට හැඩගස්ස ගන්න එහෙම නැත්නම් අපිට අලුත් මාර්ගයකට යොමු කරගන්නට වෙන්නේ කියන එක. ඉතින් මේදී විශේෂයෙන්ම වැදගත් වෙන කාරණාව තමයි 2015 වර්ෂයේ අතිශය වැදගත් වර්ෂයක්. මොකද අපි දැක්කා රටේ සියලු සිද්ධීන් මේ උඩි යටිකුරු වෙච්ච අවුරුද්දක්. එහෙමත් නැත්නම් අපි නොසිතපු ආකාරයේ සිදුවීම් රාශියක් සිද්ධ වුණා. මේදී විශේෂයෙන්ම අපිට මතක් කරන්නට ඕන 2015 ජනවාරි 8 වෙනි දින තමයි ලංකාවේ නොසිතපු ආකාරයකින් අවුරුදු දෙකක කාලපරාසයක් කියන්නේ ඉදිරියට කාලයක් තියෙනකොට ජනාධිපතිවරයා විසින් තීරණය කරා ජනාධිපතිවරණය පවත්වන්නට. ඒ ජනාධිපතිවරණය ජනවාරි 8 වෙනිදා තීරණාත්මක දවසක් බවට පත් වුණා. ඒකම අපි දැක්කා ඊට දවස් 3කට පස්සේ අතිගරු සුද්ධෝත්තම පියතුමන් එහෙම නැත්නම් පාප් වංශ ලංකාවට පැමිණියා. මේ පැමිණීමත් විශේෂයෙන්ම අපි දැක්කා විවිධ අවස්ථා ලංකාවට එතුමාගේ එවැනි සුද්ධෝත්තම පාප් වංශ කෙනෙක් පැමිණිච්ච තුන්වෙනි අවස්ථාව. මේ අවස්ථා තුනේදීම හැබැයි අපි දැකපු දෙයක් තමයි ආරාධනා කරේ තවත් රජයක සිටින අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා හැබැයි හැමතිස්සෙම පිළිගත්තේ නව රජයකින්. ඉතින් මේ පසුබිම අවස්ථා තුනේදීම සිද්ධ වුණා. ඉතින් මේකෙන් ඉඳලා අපි ආරම්භ කරොත් මම හිතන්නේ වඩාත් යෝග්‍යයි අපගේ අවුරුද්ද වර්ෂය ගැන කතා කරන්නට. ඔබතුමාට මම එකතු කරන්නට කියන ඔබගේ අදහස් මේ 2015 වර්ෂයේ ජනවාරි මාසයේ කොහොමද ආරම්භ වුණේ කියලා. මම හිතනවා දැන් මගේ මේ යෝජනාව කරුණ කිල්ලීමක් ආගමික අර්ථයෙන් ගන්න එපා. දැන් හරි සංවේදී මාතෘකාවක් නේ ආගම් සම්බන්ධ මාතෘකාව. හැබැයි ලෝකයේ පාලනය කරන ආගමික කඳවුරු කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම වතිකානුව දේශපාලන මධ්‍යස්ථානයක් මට අනුව. එහි ආගමික අරුත මොහොතකට පැත්තකින් තියුවොත් දැන් ආගමික එහෙම නැත්නම් අර භක්තියෙන් ජීවත් වන අයට අභියෝගයක් කරගන්න එපා මගේ යෝජනාව. මම පෙන්වන්න උත්සාහ කරන්නේ ලෝකයේ දේශපාලන බලපොරය ඇතුලේ වතිකානුව මධ්‍යස්ථානයක් විදිහට වැඩ කරනවා. අනිත් පැත්තේ රුසියාව පදනම් කරගත්ත ඔර්තොඩොක්ස් පල්ලිය ඒ පල්ලි දෙකක් කඳවුරු දෙකක් ආපහු. එතකොට අනිත් පැත්තෙන් ISIS සටන්කාමීන් දක්වා නරක විදිහට වර්ධනය වන අයහපත් අන්තයකටම තල්ලු වන ඉස්ලාමික් ආගමික කඳවුර. ඒතර මේ ආගමික කඳවුරු ඇත්තටම දේශපාලන මධ්‍යස්ථාන සහ ඒවා අනිත් පැත්තෙන් වෙළඳ මධ්‍යස්ථාන. ඒතර ඔබ කියපු විදිහටම අර දැන් පෝප්ගේ පැමිණීම එක ආණ්ඩුවක් ආරාධනා කරලා ඊළඟ ආණ්ඩුව දක්වා ඒක විහිදෙන විදිහ බැලුවාම ඒකේ තේරුම මේ සියල්ල පිටුපස්ස ඔවුන්ගේ භූමිකාව තිබෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකේ පුරාම මේ ආගමික හේවණල තිබෙනවා. ඔබ දන්නවා මේ හරියට ඉතිහාසයට ගියාම දින කාලයක ගියාම මේ කැලෙන්ඩරේ පටන් ගන්න දවස තමයි අවුරුදු 3ක ප්‍රශ්නයක් තිබෙනවා ජේසුගේ ආගමනය සිද්ධ වෙන්නේ. එදා සිට තමයි මේ කැලෙන්ඩරේ හදන්නේ. 2015 දැන් මේ අවසාන දවස් කිවෙන්නේ ඒ ආගමනයත් එක්ක. හැබැයි දැන් ඇත්තටම මේ ජේසුව කල්වරි කන්දට අරන් ගිහලා ඇන ගහලා මරනවානේ. ඒක සිද්ධියක්. එතකොට ක්‍රිස්තියානි ඉතිහාසයට අනුව ඒ මොහොතේ ජනයා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්නේ නැහැ. එතන සිට අපි එකට කියන්නේ යුරෝපයේ අඳුරු කාල පරිච්ඡේදය. ඒ කියන්නේ ජේසු විනාශ කරලා ඒ නගහලා ජනයා වෙනුවෙන් පින හිටපු ඒ දේශපාලන ඉවර කරලා ඊට පස්සේ වෙනම අඳුරු යුගයක් මුළු යුරෝපයේම පල්ලි අනසකට යටත් වෙනවා. ඒක තමයි ඇත්ත. ඊට
ඊට පස්සේ 1453 දී ඔබ දන්නවා එතනින් තමයි පටන් ගන්නේ පුනරුද්ධ යුගයේ. ඒ කියන්නේ එක දිග කතාවක්. කොන්ස්ටන්තිනෝපලයට පහර දෙන ඔටෝමන් තුර්කිවරු 1453 දී කොන්ස්ටන්තිනෝපලය කියන්නේ රෝම යුගයේ, ඒ කියන්නේ ජේසුගේ ආගමනය සිද්ධ වන යුගයේ අවසාන තිප්පොළ. බයිසන්ටයින් අධිරාජ්‍යයේ අවසාන නගරේ තමයි කොන්ස්ටන්තිනෝපලය. ඒට පහර දෙන ඔටෝමන් තුර්කිවරු. ඒ තමයි පුනරුද්ධ යුගයේ ආරම්භය කියලා විශ්වාස කරන්නේ යුරෝපයේ. ඒක කුර්ස යුද්ධයේ අවසානයේ. අවසාන හරිය. එතකොට මේ වෙනකොට ඔබ හරියටම ගණන් බැලුවොත් එහෙම ඉස්ලාමික් ඊටාම දරුණු පුනරුද්ධයක්. ඒක දරුණු පුනරුද්ධයක් එක පැත්තක. මහම්මද් පදනම් කරගත්ත කුරානයේ පදනම් කරගත්ත මහා රැල්ලක් යුරෝපයේ පුපුරව හරිනවා. එතකොට කොන්ස්ටන්තිනෝපලය කියන්නේ පෙර අපරදිග වෙළඳ මධ්‍යස්ථානය. ඒක ක්‍රිස්තියානි කතෝලික කඳවුරට අහිමි වෙනවා. කොන්ස්ටන්තිනෝපලයට පහර දීමත් එක්ක. ඒ නිසා තමයි පෘතුගීසි මුහුද දිගේ පෙරදිගට එන්නේ ඔවුන්ගේ අභිමානය රැකගන්න සහ පහර දීපු එහි අර කවුන්ටර් ඇටැක් එකට සහ වෙළඳ පොළ අල්ලගන්න ආපහු. අහිමි වෙච්ච වෙළඳ පොළ. එහෙම තමයි 1505 දී ලංකාවට පෘතුගීසි එන්නේ. මේ ඉතිහාස කතා මම කියන්නේ. එතකොට මේ අපිට නොපෙනුනාට මේ ආගමික භක්තිය එහෙම නැත්නම් ආගමික හැඩතල පිටිපස්සේ මහා දරුණු මෙහෙයුමක් තිබෙනවා. එතකොට ලෝකේ පුරාම ඒ තිබෙනවා. ඒ කියන්නේ දැන් නැවත වේගෙන් කිව්වොත් ISIS සටන්කාමීන්ට පහර දෙන්න පුටින් වේගවත් තීරණයක් ගන්න. පුටින් ඇවිල්ලා කියනවානේ අපි දැන් ලෑස්ති අපි උඹලට ගහනවා කියලා ඒ තීරණේ ගන්න බල කරන්න එක ජනමාධ්‍යවල ගියා. ඔතොඩොක්ස් පල්ලිය අර දිග රවුල් වවපු අර පූජකවරු ඇවිල්ලා කිව්වා කරුණාකරලා අපි මිනිස්සුන්ට ගහනවා උන්ට ගහපල්ලා. එතකොට ඒ ආගමික අනක්. ආගමික අනුව තමයි ඒ කියන්නේ මේ කඳවුරු ප්‍රධාන කඳවුරු තුනෙන් තමයි මේ සියල්ල තීරණය වෙන්නේ. ඉතින් ලංකාවේ මේ මොහොතේ තිබෙන රාජ්‍ය නොවන ආයතන ජාලය ඒ පිටිපස්සේ වැඩ කරන අපේ අර ඊනියා බුද්ධිමතුන් මපට් වගේ වැඩ කරන අය ඒ හරහා ගලාගෙන එන ඩොලර් අති විශාල ප්‍රමාණයක මුදල් ඒවා අපි දන්නෙත් නෑ කොහෙවත් ඒවා මේ විගණනය වෙන්නේ නැහැ. මම ඔබතුමාගෙන් අහන්නම කැමතියි එහෙමනම් ඔබතුමා ඔය කරන ප්‍රකාශය තුල ජනවාරි 8 වෙනිදා මේ රටේ උඩු යටිකුරු වෙච්ච දේශපාලන සන්ධිස්ථානයක් බවට පත් වෙනවා. මේ පත්වීම එවකට හිටපු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා නොදැනුවත් දන්නේ නැද්ද මෙවැනි ලෝකයේ බලකඳුරු කීපයක් තියෙනවා මේ බලකඳුරු වල අභිමතය එහෙම නැත්නම් උන්ගේ පරමාර්ථය අනුව මේ තමන්ගේ ගමනත් එහෙම නැත්නම් මේ ලංකාවේ දේශපාලන සිදුවීමත් වෙනස් වෙන්නට පුළුවන් යයි කියන හැඟීම ඇති වෙලා තිබුණේ නැද්ද? දැනුවත් නැහැ. මේ මොහොතේ මම වගකීමෙන් කියන ලංකාවේ ඉන්න සියලුම දේශපාලන නායකයන් සියලුම වචනේ දානවා මම all the politicians ඒගොල්ලන් මේ වෙනදී දන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දන්නෙත් නැහැ. හිටපු ජනාධිපති මේ මහින්ද රාජපක්ෂ දන්නෙත් නැහැ. හේතුව තමයි ඔබ හිතලා බලන්න මොහොතකට දැන් ඒ දවස් දැන් යුද්ධය අවසන් වීමනේ තීරණාත්මක සාධකයේ. දැන් ඇත්තටම මේක කෙටි කරලා ගත්තොත් එහෙම ලංකාව දීර්ඝ ඉතිහාසයකට පස්සේ එක තැනකට එනවා. ඒ කියන්නේ එක අර අපි කියන්නේ රාජ්‍ය බලය ගොනු කරගන්න පුළුවන් වෙනවා. උතුර දකුණ යා වෙනවා. තනි බලයකට එනවා. ලංකාවේ හමුදා බලය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු දේශපාලන ඉන්දියාව බය වෙනවා ඇත්තටම. දැන් ඔබ දන්නවා 80 දශකයේදී වැල්වටතුරේ එක තැනකට ප්‍රභාකරන් කොටු වෙනවා. ප්‍රභාකරන් අතර අල්ලන්න තිබුණේ. මරා දමන්න හෝ අතනගුරු ගන්න තිබුණේ. ඉන්දියාව වහම බලහත්කාරය ලංකාව උල්ලංඝනය කරා. මහා ප්‍රජාතන්ත්‍රවාදී රට. දැන් ඔවුන් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී උන්ට නෑ. ඔවුන් මේ වෙලාවේ ඊටාම රාජ්‍ය ත්‍රස්තවාදී විදිහට ලංකාව ආක්‍රමණය කරනවා. එතන මෙවර ලංකාව ඉන්දියානු ඒ කියන්නේ කලාපයේ තුල තිබුණු තත්වයන් සහ ලෝක දේශපාලන තත්වයන් භාවිතයට අරගෙන ඒ වාසි සහගත ලෙස යොදාගෙන රාජපක්ෂවරු මම නැවත එක කියනවා මේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඒ අර්ථයෙන් හොඳ සුසංයෝගයක්. උන් එක කරා. ඔබ යෝජනා කරන පරිදි ඒ ආකාරයෙන් සිද්ධ වුණා නම් මගේ ප්‍රශ්නේ වෙන්නේ 2009 යුද්ධයේ අවසානයේ අපි ජාත්‍යන්තර යුද ඒ කියන්නේ යුද අධිකරණයක් සඳහා 46 දෙනෙක් යෝජනා කරයි කියන ප්‍රකාශයක් දිගින් දිගටම ගියා. එතකොට මම දැක්ක ඊයේ දවසේ මේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එවකට ගත්ත වැරදිම තීරණය තමයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ නැවතත් ජනාධිපතිවරණයකට එන්නට ඒ තමයි ජාත්‍යන්තර යුද අධිකරණය පිළිබඳ. එහෙම නැත්නම් අපි මේ කතා කරන ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් තිබ්බ ප්‍රශ්නයක් නිසා කියලා. ඒතර මේ ජිනීවා යෝජනාව එන්නේ යුද ජයග්‍රහණයත් එක්ක. ඒතර අපි 2009 ලබාගත් යුද ජයග්‍රහණේ වැරදි කියන එකද අදහස් කරන්නේ? නෑ, ඒ යුද ජයග්‍රහණය ෆන් එකකට ගත්ත අපේ අය. ඔබ දැක්කනම් එහෙම දැන් ඒ යුද්ධයේ අවසාන වීම ගන්න ඕන වෘත්තීමේ තත්ත්වෙන් ඒ ලංකාව ලැබපු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්.
ත්‍රස්තවාදයට ලෝකෙ කිසිම තැනක ඉඩක් දෙන්න බෑනේ. ඒකනේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාව. ඒතර එය ඊටාම සාධනීය තත්වයක්. ලංකාවේ ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක ලේකම්වරයාට දේශපාලන නායකත්වයට මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා ඒක කරන්න. ඒක ජයග්‍රහණයක්. ඒතර ඔබ දැක්ක මේ මොහොතේ රාජ්‍යනෝන ආයතන විදේශීය බලවේග කකුලෙන් අදිද්දිනේ මේක වෙන්නේ. මම යුද්ධයට පක්ෂ කෙනෙක් නෙවෙයි. මම මේක ප්‍රජාතන්ත්‍රවාදී කෝණයෙන් විග්‍රහ කරන්නේ. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදී කෝණයෙන් ඒක සාර්ථක ජයග්‍රහණයක් රටක. හැබැයි මේ ජයග්‍රහණය කියවා ගන්නට රාජපක්ෂවරුන්ට බැරි වෙනවා. දැන් ඔබ දැක්කනම් එහෙම මේ මොහොතේ ලංකාවේ යුද ජයග්‍රහණය සැමරීමම වැරදි. මම නුගේගොඩ නගරය හරහා මගේ වාහනේ එලවගෙන යනකොට නගරේ පුරාම මිනිස්සු පිස්සු වගේ කිරිබත් පාරායිනු වෙනවා බෙදෙනවා. ඔබ පිළිගන්නවා ඔබ යෝජනා කරන එහෙම නැත්නම් ඔබගේ මතය වන්නේ 2009 යුද ජයග්‍රහණය අපි ජයග්‍රහණයක් විදිහට බාරගත් ක්‍රමයේ තුල තියෙන යම් වැරදීමක් නිසාද මේ තත්ත්වයටපත් වෙන්නේ. ඒකෙන් පේන්නේ ඔවුන්ගේ නොමේරූ බවනේ. දැන් මේ මොහොතේ මේ අපේ වගකීම වෙන්න ඕනි ත්‍රස්තවාදී පරාජය කර දෙමළ සිංහල මිනිස්සු ඔක්කොම එක මිටකට අරගෙන අලුත් ලංකාවක් හදන්න ඕනේ. ඒතර දැන් ඒ නව ලංකාව හැදිලාද? නෑ හැදිලා නෑ. අද වාතාවරණය මොකද්ද? අද වාතාවරණය ඉතාලම ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ 29 වෙනි දින. කබල ලිපට කෙටියේ. දැන් මහින්ද රාජපක්ෂ සහ ඒ රාජපක්ෂවරුන්ගේ රෙජිමයක් නේ ඔවුන් හරියට වටහා ගත්තා නම් මේ දේශපාලනේ. දැන් ඔවුන් බය වෙන්න එපා ලෝක දේශපාලනය ඇතුලේ ත්‍රස්තවාදයේ පරාජය කිරීම ලංකාව සුවීය ඒකීය තැනකට ගෙන ඒමම අපිට ප්‍රශ්නයක් කියනවා අනිවාර්යෙන්ම. දැන් නව ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපි දැක්කා පහුගිය දිනවල උතුරේ සංචාරය කරමින් ඒ උතුරේ ජනතාවත් එක්ක බොහොම ලැබැදියාවෙන් බොහොම සංවේදීව ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නට ඒ ඔවුන්ගේ නිජ භූමිය එහෙම නැත්නම් ඔවුන්ගෙන් නැතිවෙච්ච ඒ භූමින් ලබා දෙන්නටත් ඔවුන්ව නැවත කඳුරු වලින් ඇවිල්ලා නැවත ස්ථානගත කරන්නටත් එහෙමත් නැත්නම් ඔවුන්ගේ ඒ උපන් භූමිය උන්ට නැවත ලබා දෙන්නට කටයුතු කරනවා. මේක වැරදි කියලාද ඔබ හිතන්නේ? ඔව් දැන් අපි බලන්න ඕනේ මේ සිද්ධවීම් සිද්ධ වෙන සන්දර්භය මොකක්ද කියන එකනේ. මේ වෙන්නේ නාට්‍යයක්. දැන් ඔබ බලුවොත් එහෙම අපි කෙලින්ම ගියොත් එහෙම දැන් ඔය මේ විල්පත්තුව සහ කල්ලාරු මහා වන විනාශය ගත්තොත් විල්පත්තුව සහ ඒ ප්‍රදේශය ගත්තාම තවත් කණ්ඩායමක් දේශපාලන වශයෙන් සහ ආගමික වශයෙන් තෙවන පාර්ශවයක් තමයි මේ අවස්ථාවේ ඒ ඔය කියන සිද්ධිය හා සම්බන්ධ වෙන්නේ. මම කතා කරන්නේ ද්‍රවිඩ ජනතාව. අපි මේ කතා කරන්නේ ද්‍රවිඩ ජනතාවත් එක්ක ඇතිවෙච්ච යුද්ධය. එතන මේ ද්‍රවිඩ ජනතාවත් එක්ක ඇතිවෙච්ච එහෙම නැත්නම් LTT ත්‍රස්තවාදයට විරුද්ධව සටන් වැදිලා 2009 වර්ෂයේ අපි ඒ ලබාගත් යුද ජයග්‍රහණයත් අද වෙනකොට ඒ නැවත ඒ දෙමළ ජනතාවගේ අයිතීන් එහෙම නැත්නම් ඔවුන්ගේ මූලික ඔවුන් පදිංචිව සිටි ස්ථාන නැවත ලබා දීම වැරදි කියන මතය නෑ මම ඔබට කියන්න උත්සාහ කරන්නේ මේ මුස්ලිම් වේවා දෙමළ වේවා යලි පදිංචි කිරීම අවතැන් වූවන් හරිතැන් වලට ගෙනීම ආදී වශයෙන් කෙරෙන්නේ බොරු ව්‍යාපෘති. මම මේ කියන්න උත්සාහ කරන්නේ ඒකයි. දැන් මේ විල්පත්තුව කල්ලාරු වනාන්තර විනාශ කරමින් සිද්ධ වෙන ව්‍යාපෘතියම තමයි උතුරේ නැගෙනහිර වෙන්නේ. දැන් තමාගේ ඒ නිජ භූමිය කියන යෙදුම එතනට අදාළ නෑනේ. දැන් අපිට ඕනෑම කෙනෙකුට ලංකාවේ ව්‍යවස්ථාපිත අයිතියක් තිබෙනවා තමන්ට නිදහස ජීවත් වෙන්න. ඒතර උතුර නැගෙනහිර ද්‍රවිඩ නිජ භූමිය කියන්නේ නැවත අපි තිම්පු සාකච්ඡාවලට යන්නේ. ඒ කියන්නේ මේක අපේ නිජ භූමිය අපිට ස්වයං නිර්ණයනේ දීපල්ලා අපි දෙමළ ජාතියක් වශයෙන් පිළිගනින්න. ඒතර ඒකට සමගාමීව මෙන්න අපිට පාලනයකයක් දීපල්ලා මේ පැත්තේ. ඒකනේ මේ යන්නේ දැන් කතිකාව. දැන් දෙමළ ජාතික සංධානය පැහැදිලිවම කියන්නේ අපි මේක දිනනවා. ඒක අපිට පේනවනේ දැන් ඒකට සමගාමීව තමයිනේ ජනාධිපතිවරයාගේ මේ කතිකාව යෝජනා වෙන්නේ. ඒතකොට ඒක කියවන්න ඕනේ එහෙමයි අපි. දැන් මෙතන තිබෙන්නේ අවතැන් වූවන් ස්ථානගත කිරීම නෙවෙයි. එක පැත්තක මුස්ලිම් අන්තවාදයට ලංකාවේ විශාල ඉඩක් හැදිලා තියෙනවා. ඒක පැහැදිලිවම ඔබට නැවත කතා කරන්න මම අපි ඉදිරියේදී කතා කරමු. අනිත් පැත්තෙන් දෙමළ අන්තවාදයට අපි දැන් සාකච්ඡාවට යෙදෙන්නට උනේ මේ 2015 වර්ෂයේ මේ වෙනසත් සමග යුද ජයග්‍රහණය මොන ආකාරයෙන්ද වෙනස් වෙච්ච ඒ පසුබිම අද කුමන තත්වයකට පත් වෙලාද කියන එක. රට විකෘතියකට. එතකොට අපි ජනාධිපතිවරණයත් සමග මේ රට ඒ කියන්නේ කබලෙන් ලිපට වැටෙනවා කියන එක තමයි ඔබතුමාගේ යෝජනාව වෙන්නේ. හරි. අපි ඉදිරින් එහාට ඉදිරියට යමු. එතකොට ජනවාරි මාසයේ ආරම්භයත් සමග මේ රටේ අස්ථාවර භාවයක් තමයි ඔබතුමා දකින්නේ. පැහැදිලිව. ඊට පස්සේ අපි දැක්කා පහුගිය වකවානුව තුල ඊට පස්සේ පෙබරවාරි මාසයේ අතුරු අයවැය එනවා. මේ අතුරු අයවැයෙන් යම් යෝජනාවල් එනවා. ඊළඟ දින 100 වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. රටේ දේශපාලන කියන්නේ රට පාලනය කරපු පක්ෂය වෙනස් වෙනවා. පාර්ලිමේන්තුව තුල බලය අනිත් පැත්තට හැරෙනවා. මේ සියල්ල සිද්ධ වෙනවා ජනවාරි මාසයේ අගභාගයේ සිට අගෝස්තු මාසයේ දක්වා. ඒ කාලය තුල රට හොඳ තත්ත්වයකට ආවා කියලා ඔබ හිතනවාද? එහෙම නැත්නම් ඒක හරහා මේ රටේ
මේ ආර්ථික පසුබිම සහ රටේ ශක්තිමත් බවට සිදුවුණේ මොකක් කියලාද හිතන්නේ? එය ක්‍රමික මේ වෙලාවේ අපිත් එක්ක දුරකථනයෙන් කවුරු හෝ සම්බන්ධ වෙනවා. අපි එතුමාව තාක්ෂණික ගැටලුවක් මං හිතන්නේ. කතා කරන්න කවුරු හරි ඉන්නවද දුරකථනයේ? මම හිතන්නේ අපිට දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. අපි ඉදිරියට යමු. ඉදිරියට කතා. ඒ ක්‍රමික හානියක් උදාහරණයක් විදිහට මේ ඔලුගෙඩි වෙනස් වුණාට දැන් ජනාධිපතිවරයා මාරු වුණාට මේ මැති ඇමතිවරුන්ගේ පුටු වෙනස් වුණාට ඔබට පේනවා දැන් අර මං කලින් යෝජනා කරමින් හිටපු ලෝක දේශපාලනයට අදාළ ලංකාවට නියමිත බලහත්කාරයෙන් පටවා තිබෙන මැප් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද දවසේ ලංකාවේ අපි දකින ව්‍යුහාත්මක වෙනස්කම් හදිසි පහළ වෙනව නෙවෙයි. දැන් ඔබට පේනවා නේද කිසිම ජනවරමක් නැතුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය කොහොමද සියල්ලන්ටම අණ දෙන්නේ? සියල්ල පිටුපස නායිකාවක් විදිහට පෙනී හිටින්නේ කොහොමද ඇය? ඇයට තිබෙන බලය මොකද්ද? කවුරුත් ඇයට බලයක් දුන්නේ නැහැ. ඇය පරාජිත දේශපාලන ඉවත් වෙච්ච චරිතයක්. කොහොමද ඒ චරිතයේ නායකත්වයේ තුල අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ගත්තා හෝ එහෙම නැත්නම් රට තුල තියෙන මේ පාලන ක්‍රමය තුල ඇය නායකත්වයේ දරනවා. අනිවාර්යෙන්. ඒතර නායකත්වයේ දරන්නේ පහුගිය වකවානුව තුල මහින්ද රාජපක්ෂ පාලනය තුල යම් වෙච්ච සිදුවීම් ඔස්සේ නෙමෙයිද? නෑ ඒ කුමන්ත්‍රණයක්. මම පැහැදිලිව මේ වචනේ කියන්න ඕනේ. මම දිගටම මේ ශ්‍රී ටීවී හරහා ගැන කතා කරා. හිටපු ජනාධිපතිවරයා දන්නෙත් නෑ මොකද්ද උහුට උනේ කියලා. ඔහු දන්නේ නෑ පැහැදිලිවම. ඔහු ඒ රැකට් එකට අහු වෙනවා. ඒක රැකට් එක කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණේ මේ ගෝඩ් මදර් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරයා. ඒ පැහැදිලිව කියනවා. ඇය ඉන්දියානු ජනමාධ්‍යට ඒක කිව්වා. මේ ලංකාවේ ජනමාධ්‍යවල කතා කරලා තියෙනවා. සහ මේ කුමන්ත්‍රණය ගැන හරියටම කිව්වේ කවුද දන්නවද? මම නෙවෙයි. වෙන කවුරුත් නෙවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති රාජපක්ෂගේ අවසාන කාලේ කරපු කතාවක් අන්තර්ජාලයට මුදහැරලා තියෙනවා. මගේ FB එකෙත් එක තියෙනවා. ඔහු ඉතා පැහැදිලිවම කියනවා ලංකාව ලෝක දේශපාලනයේ ගොදුරක්. රාජපක්ෂ වරුන්ට ලෝක දේශපාලනය විරුද්ධයි. මේ කලාපය ඇතුළේ අපිට පවතින දෙන්නේ නැහැ. රාජ්‍යනුන ආයතන ලංකාව විනාශ කරන්න හදන්නේ. මේ සාමය කියන්නේ බොරුවක්. ඔහු පැහැදිලිවම කියනවා. ඔහුගේ මේ ශ්‍රී මුඛයෙන් තමයි ඒක කියන්නේ. ඒතකොට දැන් මේ එකපාරට මේ ගණදෙවි නුණක් පහළ වෙන්න බෑනේ. මේ වත්මන් ජනාධිපතිවරයා පැහැදිලිව මේක කියනවා. ඊළඟට දැන් මේ පවතින අනිත් කතා. දැන් මේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මම වේගෙන් කියන්නම්. අගමැතිවරයාගේ ක්‍රියාකලාපය ගැන ඉතා පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා මංගල සමරවීර ඇමතිවරයා. ඒකක් තියෙනවා මේ අන්තර්ජාලයට මුදාහැරලා. ඒ කියන්නේ දේශපාලන වශයෙන් විරුද්ධ මත දරන අවස්ථාවලදී වෙන ප්‍රකාශ අද වුන් එක තැනකට එක මේසයක එහෙම නැත්නම් එක අදහසක අද යොමු වෙලා ඉන්නවා. හැබැයි ඒ තුල දැන් උදාහරණයක් මංගල සමරවීර මේ අමාත්‍යවරයා කියලා තියෙන්නේ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයි කියලා. ඒක නීතිමය ප්‍රකාශයක් නේ. ඒක මතයක් නෙවෙයි. දැන් අපි දැන් මම මේ සඳහා කැමැතිද අකමැතිද වගේක් නෙවෙයි. ඔහු පැහැදිලිවම කියනවා මේ අග්‍රාමාත්‍යවරයා විස්කි බිබී මේ මොකද්ද මේ වදකාගාරය ඇතුලේ හිටියා කියලා. ඒක එහෙමනම් මංගල සමරවීර වැරදි නම් ඔහුට විරුද්ධව ඇක්ෂන් ගන්න ඕනේ. ඔහු අතනගුඩ ගන්න ඕනේ එහෙමනම්. ඒ ප්‍රකාශය වළංගු ප්‍රකාශයක් නේ. දැන් මේක මතයක් නෙවෙයි. දැන් මම කැමතිද මේ ගීතයට මම කැමතිද එහෙම ගන්න නෙවෙයි මේ. චන්ද්‍රිකා බණ්ඩාර සම්බන්ධව පැහැදිලි කතාවක් ඒක. දැන් ජනාධිපතිවරයාවත් මේවැනි ප්‍රකාශ ජනාධිපති දැන් අපි පහුගිය කාලේ දැක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ප්‍රධානියා විදිහට විධායක ජනාධිපතිවරයා ඉන්නකොටවත් මේකට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඔව්. ඇයි ඒ නීතිය ක්‍රියාත්මක නොවුනේ? නොවෙන්නේ අපිට මේ පේන දේ නෙවෙයි ඇත්ත දේ. දැන් මේ ලංකාවේ මේ වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය දේ තමයි වෙන්නේ. ඔබ බැලුවොත් එහෙම මේ ව්‍යවස්ථා ව්‍යුහාත්මක වෙනස්කම් කියන්නේ මොනවද? දැන් ඉතා පැහැදිලිවම අන්තර්ජාලයට ගියොත් එහෙම ලෝක බැංකු වාර්තා කියවන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ වාර්තා කියවන්න ඔවුන් පැහැදිලිවම කියලා තියෙනවා මොනවද කරන්න ඕනේ කියලා. ඒ ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියන්නේ අපේ අය නෙවෙයි. ලංකාවගේ රටක විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක තමයි මේසා විශාල ගමනක් ආවේ. ඒ විධායක ජනාධිපති ක්‍රමයේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි විධායක ජනාධිපති ක්‍රමයේ නොතිබෙන්නට LTT ත්‍රස්තවාදී පරාජය කරන්න බෑ. කවුරු හරි එහෙම කියනවනේ ඒක පිස්සුවක්. අද මේ කතා කරන වීරයෝ කවුරුත් ඒ කාලේ හිටියේ නෑනේ ඇත්ත. දැන් පහුගිය යුද්ධය අවසන් වෙන මොහොත දක්වා මේ හිටපු නායකයෝ ඔක්කොම බලු කුක්කෝ වගේ. කොළඹ යන්න බයයි. හමුදා පිරිවරාගෙන ගියේ. ප්‍රසිද්ධ තැන්වල හිටියෙත් නෑ. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පැහැදිලිවම නිදහස් ලංකාවක් භුක්ති විඳීමේ හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි අලුයට ගිනි පුපුරු. දැන් මේ මොහොත අපි හිතනවා නම් එහෙම කවුරු හරි රට දැන් හරි ඔක්කොම ප්‍රශ්න විසඳලා කියලා ඒක එහෙම නෙමෙයි. මොකද දෙමළ ජාතික සන්ධානයේ පැහැදිලිවම දෙමළ ඩයස්පෝරාවත් එක්ක ගෝලීය දෙමළ සංසදයත් එක්ක තමන්ගේ ගමන යනවා.
දැන් අපි ඒතර එනවා අපි යනවනේ. තාමත් ශ්‍රී ලංකාව මේ ගොදුරක් බවට පත් වෙලා නම් 2015 වර්ෂයේ අවසන් වන්නේත් ඒ ආකාරයෙන් නම් 2016 වර්ෂය සඳහා කුමන ආකාරයේ තත්ත්වයක් ඇති වේද? අපි තුෂාර මේකට දැවැන්ත බුද්ධිමය මැදිහත්වීමක් කෙරුවේ නැත්නම් දැන් මේ වගේ මාධ්‍ය ආයතන දැන් ඔබ කරන්නේ හොඳ දෙයක්. දැන් ඔබ මාධ්‍ය හිමිකරුවෙක්. දැන් ඔබ වැනි අය එලීට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තොත්, මේවා හෙළිදරව් කරන්න පටන් ගත්තොත්, ආයතන ප්‍රශ්න කරන්න පටන් ගත්තොත්, ජනයා එම්පවර් කරන්න පටන් ගත්තොත්, ඒ කියන්නේ ඔවුන් බල සම්පන්න විදිහට එලීට ගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්න විසඳෙයි. එහෙම නැතු අපි මේක මේ මෛත්‍රීපාල සිරිසේන හරි රනිල් වික්‍රමසිංහ හරි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හරි මහින්ද රාජපක්ෂ හරි විසඳයි අපි බලන් හිටමු කියලා හිතුවොත් වරදිනවා. දැන් ඔබ කියන පරිදි අපි කබලෙන් ලිපට වැටිලා ඉන්න වෙලාවක නම් මට පේනවා ඊට වඩා වෙනස් ආකාරයක දැන් මම මගේ අදහස යෝජනා කරනවා අපි මේකෙදී කොතනටද අපිට එන්න පුළුවන් වඩාත්ම සුදුසු සහ යෝග්‍ය ක්‍රමය ගැන. දැන් පැහැදිලිවම අපි දැක්කා යුද අධිකරණයක් සඳහා එහෙම නැත්නම් ජිනීවා මානව හිමිකම් සම්බන්ධව කොමිෂන් සභාවක් එනවා. ඒකෙදී යෝජනා වෙනවා ලංකාව යුද අධිකරණයකට කැඳවාගෙන යා යුතුයි කියන. අද මේ අපි යුද අධිකරණයෙන් ඈත් වෙලා යන යෝජනාවලියක් පහුගිය වකවානුව තුළ ඉදිරිපත් වෙනවා. ඒකම අපි දකිනවා රටේ ද්‍රවිඩ ජනතාව සහ සිංහල ජනතාව අතර යම් සාමකාමී ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඒකම අපි දැක්කා පහුගිය වකවානුව තුළ රිසානා නෆික් නැමැති අපගේ මුස්ලිම් කාන්තාවක් මරණ දඬුවම නියම වෙනවා. ඔහු ඇය ඇත්තටම මරණයට ලක් වෙනවා. හැබැයි අපි දැක්කා පහුගිය දිනක නැවත සෞදි අරාබියේ ගල්ගසා මරණයට තීන්දුව කරපු තවත් කාන්තාවක් ශ්‍රී ලංකීය කාන්තාවක් නිදහස් කරගන්නට හැකියාව ලැබෙනවා. හැබැයි නිදහස ලැබෙන්නේ මරණයෙන්. හැබැයි උට සිර දඬුවමක් දක්වා ඒ වෙනස් වෙනවා. ඒතර මේ පාලන තන්ත්‍රයේ වෙනස සුබවාදී ලෙස දකින්නේ නැත්තේ ඇයි? කිසිම සම්බන්ධයක් නෑ ඒවා අතර. දැන් ඔබ කියන ඔය මේ මැද පෙරදිග සිද්ධිය ගත්තාම මුල් සිද්ධියේ තිබෙන්නේ ශරියා නීතිය තුල ලේට ලේ මේ දිය යුතු තත්ත්වයක්. ඒ ශරියා නීතිය කියන්නේ බොහොම අමානුෂික නීතියක්. අපි කතා කරා ඒ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා ඉතාලියේ ඉඳලා කවුරුන් හෝ. ඔව් කතා කරන්න. පැහැදිලිව ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ දුරකථනයෙන් කතා කරන්න. කතා කරන්න. හලෝ මා එනවාද? ඇහෙනවා හොඳට ඇහෙනවා අපිට කියන්න. ඔබගේ ප්‍රශ්න යොමු කරන්න. ආයේ මම යන්නේ දින්නේ ඔය ඉන්නේ අපිට පුළුවන් නේ අපොයින්ට්මන්ට් එකක් දාගෙන ප්‍රෙසිඩන්ට් හම්බෙලා කියන්න මේ. මං හිතන්නේ ඇය කියන්නේ මට එතුමිය යෝජනා කරනවා ඇයි ඔබ මෙවැනි තත්ත්වයක් මේ පසුබිම මේ දේශපාලන විග්‍රහ ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාටත් මේ දකින්නට නොලැබුණු දේ ඇයි ඔබ මේක යෝජනා කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තමයි. මම මේ ජ්‍යොතිෂවේදියෙක් නෙවෙයිනේ. අපි ජනමාධ්‍ය හරහා ජනමාධ්‍ය කරුවන් හැටියට දේශපාලන ක්‍රියාකාරකයන් හැටියට මේ ගැන කියමින් ඉන්නවා. අපි දැන් වසර ගණනාවක් තිස්සේ ජනමාධ්‍ය හරහා ඒක පුවත්පත් ජනප්‍රිය ධාරාවේ ටෙලිවිෂන් channel රේඩියෝ channel එළියේ තැන්වල අපි කතා කරනවා. අපේ රෝල් එක ඒකනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කුමන ජනාධිපතිවරයා කියන්නේ හිටපු ජනාධිපතිවරයාද නැත්නම් වර්තමාන ජනාධිපතිවරයාද කියලා. ඒ ප්‍රශ්නේ මට පැහැදිලිුනේ නැහැ. මම හිතන්නේ හිටපු ජනාධිපතිවරයා වෙන්නේ නැති ඔබ දක්වන අදහස එතුමා එවැනි වකවානුවක් තුළ මෙවැනි ජාත්‍යන්තර ක්‍රමාන්තරණයක ප්‍රතිඵලයක් ලෙස අද රටේ සම්පූර්ණ අස්ථාවර ස්වභාවයක් සහ මේ රටේ දේශපාලන ප්‍රවාහය එහෙම නැත්නම් මේ දේශපාලන ක්‍රමය වෙනස් වුණේ ඒ සිද්ධිය සම්බන්ධව නම් ඔබතුමාට මේ ගැන විශේෂ විශ්ලේෂණයක් හිටපු ජනාධිපතිවරයාට කරන්නට නොහැකුණේ ඇයි කියන ප්‍රශ්නේ තමයි යොමු කරන්නේ. පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ. මට ලැබෙන සියලු අවස්ථා මම ප්‍රයෝජනයට ගන්නවා. දැන් මම එක්තරා වෙලාවක මහින්ද රාජපක්ෂ විපක්ෂ நாயකවරයා වෙලාවේ පැය 3කට 4කට කිට්ටු කාලයක් ඔහු සමග සාකච්ඡා කරලා තියෙනවා. ඔහුට මම මේ ගැන කියලා තියෙනවා. මට බැසිල් රාජපක්ෂව හම්බෙන් වගේ හම්බ වෙනවා අර්ලිගහ මන්දිරයේදී පැය 2කට 2මාරකට ආසන්න කාලයක් මම මේක කියලා තියෙනවා. එතකොට මම මිනිසු පස්සේ යන මාධ්‍යකරුවෙක් නෙවෙයි මට කිසිම සම්බන්ධයක් නැහැ කිසි කෙනෙක් එක්ක. ලැබෙන මාධ්‍යවේදියෙක් ඔබගේ අදහස් ප්‍රකාශ කරනවා. ලැබෙන ඕනම වේදිකාවක මම ගිහලා කතා කරනවා මේක. මේ දැනුත් මම කතා කරනවා මට පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. හැබැයි මේ නායකවරු නොදන්නවා නෙවෙයි මේක. දැන් අර ගමේ කතාවක් තියෙන්නේ තුෂාර ඉස්සර සීයලා අච්චිලා කියනවා මේ ළමයින්ට හොරට බුදියන් ඉන්නවා කියලා. ඒගොල්ලෝ කියන්නේ මේ වචනෙන් එහෙම තමයි. නිකන් හොරට බුදියන කෙනෙක් හැරවන්න බෑ කියලා සීයලා කියන්නේ. ඒ කියන්නේ දැන් බොරුවට නිදන් හිටියොත් තට්ටු කරොත් හැරෙන්නේ. දැන් මේ බොරුවට බුදි. දැන් බලන්න මම හොඳ උදාහරණයක් ඔබට කියන්නම්. දැන් ජනාධිපතිවරයා දැන් අර මේ සංගීත ප්‍රසංගය ගැන බොහොම කලබලෙන් ප්‍රකාශයක් කරානේ. ඔබ දැක්කනේ ඒක.
දැන් ඒක ඉදිරියේදී කතා කරමු. කමන්නේ ඔබතුමාගේ දැන් බලන්න දැන් අර මේ දැන් කල්ලාරු වනාන්තරේ විනාශ වෙන එක ගැන දැන් විල්පත්තුරු සිද්ධ වෙන විනාශය ගැන කෝ ජනාධිපතිවරයා කතා කරනවා. කොහෙවත් ඔබට ප්‍රකාශයක් එහෙම ඇහිලා තියෙනවද? එතුමාගේ ප්‍රකාශය අපි දැක්කා අවස්ථා කීපයකදී. ඒ නිකන් ඒ අවස්ථා කීපෙදී ප්‍රකාශ වෙන්නේ ඒ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශය එහෙම නැත්නම් විල්පත්තු ප්‍රදේශය ඇත්තටම මුස්ලිම් ජනතාවගේ මූලික කියන්නේ මේ යුද්ධයේ කාලය තුල ඔවුන් පදිංචිව සිටි ස්ථාන සම්පූර්ණ වැරදි එක. හැබැයි ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අරන් තියෙන්නේ 2009 පස්සේ කියලා. ගැසට් කිරීමක 2012 වර්ෂයේ කියලා. අපි දවසක මේක වෙනම කතා කරමු. මම දත්තත් අරගෙන මෙන්නම් තොරතුරු ඔක්කොමත් එක්ක කතා කරමු. මේක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂනේ. මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ තමයි මේ වැඩේ පටන් ගත්තේ. කෙටියෙන් මේක මෙහෙමයි. මුස්ලිම් ඇත්තටම පහුගිය මැතිවරණටියන් කෙලින්ම පහුගිය මැතිවරණ කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණයට යොදාගන්නේ මුස්ලිම් සහ දෙමළ අඬු දෙක. එහෙම තමයි කරේ. ඒතර මහින්ද මහින්ද රාජපක්ෂගේ පීරියඩ් එකේ ඔවුන් තමන්ගේ මැතිවරණ ගණිතය සඳහා මුස්ලිම් දෙමළ අය පාවිච්චි කරවරින් වර. ඇයි අපි දකිනවා නමුත් පහුගිය වකවානුව තුළ මේ රාජපක්ෂ පාලනය කාලය තුළ ওই මුස්ලිම් ප්‍රජාව සහ මුස්ලිම් ජනතාවට දැඩි හිංසනයක් බුදු බල සේනාව සහ විවිධ රාවණ බලය මෙවැනි විවිධ ජාති හිතයිශී ව්‍යාපාර ලෙස පිළිගත් යම් කණ්ඩායම් හරහා මේ දේශපාලනයේ උගුලකට වැටෙනවා. ඒතර මේ උගුලකට වැටෙන්නේ ඔවුන් විසින්මද? අනිවාර්යයෙන්ම. දැන් ඔබ හිතන්නේ මෙහෙම දැන් අර කවුද නක්ෂත්‍රකරුවෙක් ඔහුට කියනවනේ අවුරුදු දෙකකට කලින් මැතිවරණේ තියන්නේ කියලා. දැන් සමහර වෙලාවට මම මේ කියන්නේ අපි කතා කරන්නේ ජ්‍යොතිෂය සහ නක්ෂත්‍රය ගැන විවිධ පුද්ගලයන් දන්න මතයන්නේ. නමුත් මේ රටේ සැබෑ සිදුවීමක් සිද්ධ වුණානේ. ඒ සැබෑ සිදුවීමට ඒතර ජනාධිපතිවරයා අපි මේ කතා කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අති ප්‍රබල විධායක ජනාධිපතිවරයා එවැනි කීමක් තුල සීල කටයුතු සිද්ධ කරා කියලා ඔබ ප්‍රකාශ කරනවා. අනිවාර්යයෙන්ම දැන් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ තිබෙන කතා අරගෙන බලන්න ලංකාවේ හිටපු ජනාධිපතිවරු අගමැතිවරු විශාල ප්‍රමාණයක් වෙනයි. දැන් මේ සිදුවීමක් ඉන්නවා. නමුත් මේ සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය. සත්‍යය. දැන් මේ ප්‍රේමදාස ආණ්ඩුව කාලේ ඒවා දිගට කතා කරා. දත් එක්ක මිනිස්සු පත්තරවල ගියානේ ඒවා. දැන් මේ ජනාධිපතිවරයා ගිය ජනාධිපතිවරයා ඔක්කොම මේ මිත්‍යාවන් එක ජීවත් වෙන ඉන්දියාවේ මෝඩිත් එහෙමයි. ඔබ දැක්කම මෝඩි යාගයක් කරලා ජනාධිපතිවරයෙක් විය හැකිද? පුළුවන් නේ. දැන් ඒකනේ වෙලා තියෙන්නේ. දැන් බලන්න ඇමරිකානු ජනාධිපතිවරයා මම මේක වැරදි අර්ථයෙන් ගන්න එපා කවුරුවත්. මේක කෙනෙකුගේ භක්තියට කරන අභියෝගයක් නෙවෙයි. ඇමරිකානු ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ බයිබලය අත තියලා. ඒක ප්‍රසිද්ධිය කරන වැඩක්. දැන් මහා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී බයිබලයේ සම්බන්ධයක් නැහැ නේ. ඒක වෙනම ආගමික යෝජනාවක් නේ. දැන් ඔබ හිතලා බලන්න. ඒතර නමුත් බරක් ඔබාමා පවා බයිබලයේ අත තියලා තමයි දිවුරුම් දෙන්නේ. එතකොට පුටින් පිටිපස්සේ ඔර්තොඩොක්ස් පල්ලිය. ඒ කියන්නේ බහුතරයේ කතෝලිකයෝ නිසා කතෝලික සම්භාවයක් පවතින රටක් විදිහට දැන් අපි දැන් බෞද්ධ සංස්කෘතියත් එක්ක එකතු වෙච්ච රටක් විදිහට ලංකාව යන්නේ. ඒ කියන්නේ ලංකාවේ පොයේ දවස තියෙනවා. එතකොට විවිධ දින වකවානු වෙන් වෙනවා. එතකොට අපි බෞද්ධ පරිසරය තුර අපිට මේ පොයේ දවසේ මේ තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් නේ. කිසිම රටක නැති නීති ක්‍රමයක් තියෙනවානේ. ඒතර ඒ ක්‍රමය රටකට අදාළ වෙන්නේ රටේ තියෙන සම්භාවය තුල. ඒ නිසා මම හිතන්නේ ඒක වැරද්දක් කියලා. නෑ මම ඔබට යෝජනා කරන්න හදන්නේ අපි මාතෘකාව තිබෙන්නේ දැන් ආගමික කියවීමයි දේශපාලන කියවීමයි දෙකක්. ඒක අපිට දීර්ඝව කතා කරන්න තියෙනවා. ඒක හැම රටේම මේ දෙක එකට එකතු වෙච්ච සංකලනයක්. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන දැන්. දැන් ඒකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් බලන්න ISI සටන්කාමීන් සටන් කරන්නේ කුමක් වෙන්නේ? ආගම වෙනුවෙන්. ඔවුන් ශුද්ධ යුද්ධය ප්‍රකාශයට පත් කළා තියෙන ආගම වෙනුවෙන්. අතර මේ මිනිස්සු පව්. ඇත්තටම ගත්තොත් එහෙම කාටවත් දිනන්න බෑනේ. දැන් ඔය කුඩු පට්ටම් වෙලා විනාශ වෙලා කෑලි වලට කැඩිලා පොළොවට පතිත වෙනවනේ මේ ශරීර. ඒ ISI සටන්කාමීන් අපිට පේන්නේ ඔය. දැන් සිරියාවේ සටන් කරන මිනිස්සු භාගයට භාගෙ මැරිලානේ. දැන් ඇත්තටම පව්. ඒ කියන්නේ ඔවුන්ට දීපු වැරදි ඩිරෙක්ෂන් නැද්ද ගියුන් යන්නේ. ආගම වෙනුවෙන් මරාගෙන මැරියල්ල කියලා උගන්ලා තියෙන්නේ. අපිට ඒකෙන් ලැබෙන අත්දැකීම මොකද? මේ 2015 වර්ෂයේ තුල ශ්‍රී ලාංකිකයෝ වශයෙන් විදේශගත ලාංකිකයන්ට සහ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සියලු දෙනාට ලැබෙන පණිවිඩය සහ ඒකෙන් අපිට ගන්න පුළුවන් උකහා ගන්න පුළුවන් කොටස මොකක්ද? අපි සියලුම දෙනා පුද්ගලික ඇදහිලි විශ්වාස ආගමික මේ බැඳීම් පැත්තකින් තියලා ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්නා පසුබිමක දෙමළ සිංහල මුස්ලිම් තුන් වර්ගයේම සිංහල දෙමළ මුස්ලිම් සිංහල දෙමළ ආදි වශයෙන් මේ තුන් කට්ටු එකට ජීවත් වෙන්න පුළුවන් රටක්. ඒ රට අර ජාත්‍යන්තරේ නටවන්නේ නැති රටක්. අපිට අපේ ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන් රටක්. මේක අලුත් රටක් වෙන්න ඕනි. ඒක කරන්න පුළුවන් මේ උතුරයි නැගින්නරයි ඒකාබද්ධ කළ වෙනම් පාලනයකයක් හදලා නෙවෙයි.
එතකොට අපිට මේ දැන් තියෙන යුක්තිය පසඳලි මේ ක්‍රියාවල සුද්ධ කරගන්න තියෙනවා. දෙමළ වුණත් සිංහල වුණත් මුස්ලිම් වුණත් නීති සමාන වෙන්න එපා. අපි දැක්කයි පහුගිය වකවානුව තුළ ජාතිවාදය ඒ කියන්නේ විශේෂයෙන්ම ප්‍රධාන ජාතිය එහෙම නැත්නම් ශ්‍රී ලාංකික සිංහල ජනතාවම නෙමෙයිද මේ ජාතිවාදය වපුරවමින් තමන්ගේ බලය රැක ගන්නට විගෙනිච්ච වැඩ පිළිවෙල නෙමෙයි. නෑ සියලුම මේ ජාතීන්ට සම්බන්ධ වෙනම කණ්ඩායම් ඉන්නවා. දැන් 83 කළු ජූලිය ගන්න. 83 කළු ජූලිය කියන්නේ ප්‍රේමදාසට සම්බන්ධ සහ ගාමිණී දිසානායකට සම්බන්ධ වෙනම ටීම් ටිකක් ගහලා වැඩ කරනවා. සම්බන්ධ කණ්ඩායම් නෑනේ. දැන් මම ඉගෙනගෙන තියෙන මඩකලපු නගරේ. මඩකලපු සිංහල මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් මම. අපේ පන්තියේ සිංහල දෙමළ මුස්ලිම් තුන් වර්ගෙම හිටියේ. අපි කවුරුත් රණ්ඩු කරේ නෑ. අපි අසල්වාසීන් ඔක්කොම එකට ජීවත් වුණා. මේ දැනුත් එහෙමයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ වාසිය සඳහා ආගම පාවිච්චි කරන, ජාතිය පාවිච්චි කරන, ගෝත්‍රය පාවිච්චි කරන වර්ගයක් ඉන්නවා. ඒ වර්ගය කවුද? ඒක සිංහල ප්‍රජාවද නැත්නම් ද්‍රවිඩ ප්‍රජාවද? තුන් වර්ගෙම ඉන්නවා. මුස්ලිම් තුන් වර්ගෙම ඉන්නවා. මේ මොහොතේ මම පෙළ ගස්සන්න දුන්නොත් මට අංක 1 ඉන්නේ මේ අන්තවාදී මුස්ලිම් ජනයා. අංක 1. ඔවුන් වේගෙන් තමන්ගේ ව්‍යාප්තවාදී ක්‍රියාත්මක කරනවා. නගර ආක්‍රමණය ජාත්‍යන්තර සිදුවන සිදුවීම් සම්බන්ධව වෙන සම්බන්ධීකරණයක් තුලද නැත්නම් ලංකාව තුල ජාත්‍යන්තර සම්බන්ධයක් තියෙනවා. පැහැදිලිවම තිබෙනවා ජාත්‍යන්තර සම්බන්ධයක්. ඒක හරි භයානක විදිහට සිද්ධ වෙනවා. ප්‍රදේශ ගණනාවක උන්ගේ ආක්‍රමණ සිද්ධ වෙනවා. ඒක පැහැදිලිවම පේනවා අපිට. දැන් ඔබ දැක්ක ඔය ජනමාධ්‍ය හරහා සමහර දර්ශන පොලිසිය බලාගෙන ඉද්දී අංක තහඩු නැති වාහන අරන් යනවා. දැන් විල්පත්තු සිද්ධියේදී ජනමාධ්‍ය වල පෙන්නුවානේ. පොලිසිය බයයි. මේක තමයි ඇත්ත කතාව. පොලිසිය බය උන්ට විශාල වශයෙන් ඔය කතා කරන්නේ සැබෑම සෝෂල් මීඩියා පැත්තෙන්. එහෙම නැත්නම් අපි මේ කතා කරන මේ Facebook මේ Twitter වගේ මේ සෝෂල් මීඩියා පැත්තෙන්ද නැත්නම් සැබෑ අරුතින්ම දැකපු දේවල්? සැබෑ අරුතින්ම සමහර දැන් මම නම් කියන්නේ නැහැ මේ channel එක එච්චර හරිය නැති නිසා සමහර ජනප්‍රිය රූපවාහිනී channel වල ප්‍රවෘත්ති වලටත් වෙන්නවා ඒවා. ඒ පොලිසිය බලාගෙන ඉන්නවා මේ අංක තඩු නැති වාහන තියෙනවා. එතකොට දැන් පැහැදිලිව මේ මොහොතේ පෙළ ගැස්සුවොත් මම පෙළ ගැස්සන්නේ අංක 1 එතන. ඒක භයානක පේන්නේ නැහැ. ඒක ඉතාම උපක්‍රමශීලීව කරනවා. ඔව්. දැන් මේක දිහා බලන්න ඕනේ සිංහල බෞද්ධ කෝණයෙන් නෙවෙයි. මම මේ සිංහල බෞද්ධයෙක්ගේ කෝණයෙන් නෙවෙයි මේ කියන්නේ. යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක සියලු දෙනා එකට ජීවත් වෙන අලුත් ලෝකයක් ගොඩනගන්න ඕනේ කියන අදහසෙන් මම මේක කියන්නේ. අපි එහෙම හිටියේ නැද්ද ශ්‍රී ලාංකිකයෝ විදියට? අපිට වැරදුනේ අපිට මේ තැන කියව ගන්න බැරි නිසානේ. මම ඔබට කිව්වේ දැන් අපි යුද්ධය අවසන් වෙන මොහොතේ කිරිබත් කාලා පිස්සු කෙලි නැතුව අපිට තිබුණා මැරිච්ච සියලු දෙනා වෙනුවෙන් දුක් වෙන්න. සිංහල දෙමළ මුස්ලිම් මිලියන ගාණක් මැරුණානේ. ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරන් තිබ්බ අන්තිම වෙඩිල්ල තියලා අපි දැන් ඔක්කොම අතීතය අමතක කරමු. දැන් මැරුණා. ඇති මැරුණා දැන්. අපි දැන් කට්ටියම එකතු වෙලා ලංකාව ගොඩනගමු. ඒක නෙවෙයි නුනේ. මම ඔබට කියාගෙන ආවේ නුගේගොඩ නගරයේදී මගේ වාහනේ නවත්තලා කණ්ඩායමක් මට කිරිබත් කන්න කිව්වා. පාරයිනේ කිරිබත් මේ උයනවා, බෙදනවා. යක්කු වගේ. මං කො මට දැන් කන්න බෑ කියලා. මගෙන් ඇහුවා මේ උඹට ප්‍රභාකරන් මැරිච්ච එකට සතුටුද කියලා ඇහුවා. දුකද ඇහුවා මගෙන්. මම කිරිබත් කන්න බෑ කිව්වා කියලා. දැන් ඔබ හිතලා බලන්න ඒක වියරුවක්නේ. අපිට ලෝකයේ කිසිම රටක තුෂාර යුද්ධයේ ජයග්‍රහණ වියරුවෙන් සමරන්න හොඳ නැහැ. මේක තුවාලයක්. මේක තුවාලයක් නේ. ඒක යුද්ධ වශයෙන් අපි පරාජය කරා ත්‍රස්තවාදේ. හැබැයි ඒක හොඳ සිද්ධියක් නෙවෙයිනේ. දැන් විශාල ගණන් මැරුණානේ. හැබැයි ඒ සිද්ධිය හරහා අපි මේ රට එක තැන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ අවස්ථාව අපිට තිබුණේ ඇත්තටම. ඒක රාජපක්ෂවරුන්ට තිබුණා මේ මොහොතේ. ලංකාව එක අත්ලකට ගන්න තිබුණා අපිට. දැන් වුණේ මොකද්ද? සිංහල අන්තවාදී කොටස් චම්පික රණවකලා මේ අද නිකන් මහත්තුරු වගේ කතා කරුවට මේ වාගේ මුල ඉන්නේ වුන් තමයි. අතුරුයි රතනහාමුදුරුවෝ චම්පික රණවක උදේ ගම්මන්පිල මොනවද ඒගොල්ලෝ කරේ? දැන් ලංකාවේ මේ කවුරු හරි කියනවා නම් සිංහල ජාතිවාදයක් තියෙනවා කියලා පටන් ගත්ත චම්පිකලා. චම්පික ත්‍රස්ත විරෝධී ව්‍යාපාරය පටන් අරගෙන එක තැන්වල ගිහලා ඒවා පට්ට ගහලා මේ පොඩි මිනිසුන්ගේ අර ගැලරියට විසිල් ගහන කතා කරලා තමයි ඒව කරේ. එතකොට දැන් අද මගේ යෝජනා මෙච්චරයි. සිංහල දෙමළ මුස්ලිම්. එතකොට කතෝලික බෞද්ධ හින්දු මේ සියලුමට එකට ජීවත් වෙන්න බැරි. ඇයි අපිට මොකද ප්‍රශ්නේ? 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම ගැටලුවක් අපිට නැහැ. මම කවුරු හරි පෙන්නුවොත් ඒ ගැන මේ තර්ක කරන්න කැමතියි. දත්ත එක්ක අපිට කිසිම ව්‍යවස්ථාපිත ගැටලුවක් නැහැ කාටවත්. ඔබට ඔබේ ආගම අදහන්න පුළුවන්, මට මගේ ආගම අදහන්න පුළුවන්. ඔබ පල්ලිය යනවා, මම පන්සල් යනවා. අනිත් එක්කෙනා හින්දු කෝවිලට යනවා. කිසි ප්‍රශ්නයක් මෙතන නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි මත පටවා තිබෙනවා බලහත්කාර න්‍යාය පත්‍රයක්. ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය බිඳිච්ච රටක්, කැඩිච්ච රටක්. ඉන්දියාවට අවශ්‍ය උන්ගේ කසිකබල් භාණ්ඩ මිලදී ගන්නා දුර්වල කොලනියක් ඉන්දියාවට ඕනි. ඉන්දියාව බලන්නේ එහෙ තියෙන දේවල් අපිට විකුණන්න. එච්චරයි. මේ ළඟදී මගෙන් ඇහුව එක්තරා මිත්‍රෙක් මම මේක වැඩි කියලා නැහැ එළියේ. මම කෙටියෙන් කියන්නම්. ඉන්දියාවේ කුකුල් ව්‍යාපාරයට සම්බන්ධ කුකුල් අපද්‍රව්‍ය ලංකාවට ගේන්න පුළුවන් බලන්න උන් දැන්.
ප්‍රධාන කාර්යය. ලංකාවට කුණුත් ගෙන හෙට අනිද්දා. ඒ කියන්නේ දැන් ඉන්දියාවට බේරගන්න බැරි කුණු හෙට ගෙන තියෙනවා. ඉදිරියේ කතා බහ දෙමු අවසන් වශයෙන් අපිට තව කාලය ඉතුරු වෙලා තියෙනවා. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වෙනවා. නැවත ඔබ සමග එකතු වන්නට බලාපොරොත්තු වෙන ෆේස් ටු ෆේස් වැඩසටහන අද දවසේ.